ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකු ජීවිතක්ෂයට තවත් 70කට අධික පිරිසකට තුවාල. මහර බන්ධනාගාර සිදුවීම ගැන සෙවීමට විශේෂ කමිටුවක්. කොළඹ කොරෝනා ව්‍යාප්තියේ අඩුවීමක්. වසංගත රෝග විද්‍යාංශයෙන් අනාවරණයක්. වාර්තා වී ඇති ඇමරිකානු කොවිඩ් ආසාදිතයින්ට වඩා එම සංඛ්‍යාව 8 ගුණයකින් වැඩි විය හැකි බවට අනාවරණයක්. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ශ්ව කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග තවත් රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දරා තිබුණේ ඊයේ දහවල් කාලයේදී. ඒත් සමග බන්ධනාගාරය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණා. බන්ධනාගාර නිලධාරීන් එක්ව මෙම ගැටුම පාලනය කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී තිබෙනවා. ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යබලකායද කැඳවා තිබුණා. කෙසේ වෙතත් ඇති වූ නොසන්සුන්තාව අතරතුර බන්ධනාගාර පරිසරය තුළ පිහිටි සෞඛ්‍ය කාර්යාලයට ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට රැඳවියන් විසින් ගිනි තබා තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යෙදවීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ. මෙම සිදුවීමේදී බන්ධනාගාර රැඳවියන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. සිද්ධියෙන් තුවාල ලැබූ 70කට අධික පිරිසක් රාගම ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ අතර මහර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ සවස 5ට පමණ මහර බන්ධනාගාරයේ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණා. මේ නොසන්සුන්කාරී වාතාවරණය කැරැල්ලක් දක්වා වර්ධනය වී තිබෙනවා ඉන්න අනතුරුව. මේ නොසන්සුන්කාරී වාතාවරණය ඇතිවීමත් සමග බන්ධනාගාර නිලධාරීන් පවසන ආකාරයට රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් මුලින්ම පලා යාමට උත්සාහ කර තිබෙනවා. ඒ වගේම ඇතුළත දේපොළ විනාශ කරමින් ගේට්ටු බිඳ දමමින් ඉදිරියට පැමිණි අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්ට බලය පාවිච්චි කිරීමට සිදු වුණා. පොලිස් නිලධාරීන් 400ක් පමණ යොදවලා තියෙනවා මේ ප්‍රදේශයේ ආරක්ෂාවට. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 200ක් පමණ යොදවලා තියෙනවා බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා. ඒ පිරිසක් මම හිතන්නේ බන්ධනාගාර රෝහල ආශ්‍රිත තිබිච්ච ඖෂධ ගබඩාවේ තිබිච්ච යම් ඖෂධ වර්ග භාවිතා කරලා සෑහෙන මත්ගතියකින් හිටපු බව අපේ වුණා ඊයේ රාත්‍රියේ මුළුල්ලේම. එයාගේ මත්ගතියත් එක්ක තමයි ප්‍රචණ්ඩත්වයේ ගියේ. මේ වෙද්දී ඒක නෝමල් තත්ත්වයට හැරලා තියෙනවා. මෙතනින් එහාට අවශ්‍ය පියවර අපි ගන්නවා මේකේ කොවිඩ් පොසිටිව් බවට අඳුරගෙන තිබිච්ච අය සියලු දෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අරන් යන්නත් ඒ වගේම අප නියම වෙලා හිටපු අයව නිරෝධායනය සඳහා විශේෂ ස්ථාන කරගෙන යාමත් ඒක අඩුවෙන් දැන් යහුසුලුව කරනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුරලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඇතුලේ රිමාන්ඩ් බන්ධනාගාරගත විශේෂයෙන් බහුතරයක් ඉන්නේ කුඩු හා මත්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් රැඳවියන් සහ අපි එක වැලිකඩදී දැක්කා අච්චු කරපු අය අතර ගැටණයක් ඇති වුණා. මේ දෙගොල්ල අතර ගැටණයක් ඇති වුණා. විශාල දේපල මහර බන්ධනාගාරය තුල අලාභහානි සිද්ධ වුණා. ගිනි තිබ්බ. පොලිසිය කැරලි මර්දන ඒකකයේ විශේෂ කාර්ය බලකාය යොදවලා දැන් වෙනකොට ඇතුල් වෙලා ඒ සියලුම කඩේතු මර්දනය වෙලා තියෙනවා. පරීක්ෂණයක් පවත්වනවා නම් ඒ පරීක්ෂණය ස්වාධීනව අපක්ෂපාතීව පැවැත්වන්නට ඕන. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ
අගමුල හොයන්න ඕන. අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසය නිසා ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්ම වගේ අපි සූදානම් ස්වාධීන කමිටුවක් දාලා අපිටත් අවශ්‍යයි මේකේ හොයන්න කවුද මේකට සම්බන්ධ කවුද මේවට අනුබල දෙන්නේ කියන එක හොයා ගැනීම රජයක් හැටියට වැදගත් වෙනවා. ඊයේ දිනයේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 496 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 23484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා යොදා ගැනෙන ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල සියලු ප්‍රධාන රෝහල් වෙත ලබා දීමට මේ වන විට සෞඛ්‍යාංශ කටයුතු කර තිබෙනවා. ඒ අනුව රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය RSM රත්නායක මහතා සඳහන් කළේ පෞද්ගලික රෝහල්වලටද PCR පරීක්ෂණයට අමතරව ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය අවසරය ලබා දී ඇති බවයි. එමෙන්ම එම පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඊයේ දිනේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 17කින් වාර්තා වී ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ සමග මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 19946ක් ලෙසයි දැක්වෙන්නේ. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ආසාදිතයින් සංඛ්‍යාව 167ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මේ රෝගීන් හඳුනා ගැනීම සඳහා මේ වන විට අපි PCR පරීක්ෂණ 8 ලක්ෂයකට අධික ප්‍රමාණයක් කරගෙනවා. ඊයේ දවස් තුල අපේ රසායනාගාර තුලදී PCR පරීක්ෂණ 12000කට අධික ප්‍රමාණයක් අපේ රට තුලදී සිදු කර තියෙනවා COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා. ඒ වගේම මේ අවස්ථාව වන විට කොළඹ මහනගර සභා සීමාව තුළ තමයි අපිට වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයයි හඳුනාගත් පිරිසක් රෝහල්ගත කිරීමට නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. දැන් ඊයේ දවසේ මම කතා කළ හවස් වරුවේ බලනකොටත් රෝගීන් 38 දෙනෙක් වගේ ප්‍රමාණයක් හිටියා. හඳුනා ගන්න තියෙනවා රෝගීන් විදියට. නමුත් තාම රෝහල්ගත කරගන්න බැරුව. ඒ කියන්නේ ඒ අය ඉන්න තැන් හරියට නිශ්චිතව ස්ථානගත කරගන්න බැරුව. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒතකොට PCR එකකට එන්න කියලා කිව්වට පස්සේ එන්නේ නැත්තම් රෝගීන් හම්බුනාට පස්සේ රෝගී පිරිස හරියට නිශ්චිතව ස්ථානගත කරගන්න බැරි නම් ලිපිනයන් වැරදියට දීලා තියෙනවා නම් මෙතන ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට අදාළ ප්‍රදේශයේ මේ වගකීම් යුතු පිරිස සමග සම්බන්ධ වෙලා කතා කරන්න අපිට අවස්ථාව ලැබුණා. එහිදී මේ වෙනකොට යම් සතුටුදායක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ විශේෂයෙන් ප්‍රජා නායකයන් ගණනාවක් මේ වෙනකොට අපිට කතා කරලා තියෙනවා. ඒ අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ තමන්ගේ ප්‍රදේශයට මේ වෙන්න යන විපත වළක්වා ගැනීම සඳහා සෞඛ්‍යාංශත් එක්ක එකතු වෙලා ඒකාබද්ධව කටයුතු කරන්න මේ වෙනකොට එකඟතාවය පළ කරලා තියෙනවා. එමෙන්ම ඊයේ දිනේදී මෙරටින් නව කොවිඩ් මරණ 7ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු වන බවයි. එලෙස මියගිය පුද්ගලයින් අතරින් 5 දෙනෙකු රෝහල්වලදී මිය ගොස් ඇති අතර අනිත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් නිවසේදී සහ අනෙක් පුද්ගලයා රෝහල්ගත කිරීමේදී මිය ගොස් ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ කොවිඩ් එන්නතක් භාවිතා කිරීම සඳහා වන නිර්දේශ ලබා දීමට කමිටු 3ක් පත් කර ඇති බවයි. එමෙන්ම මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග එම රෝහලේ සිදු කරන ශල්‍ය කර්ම සීමා කර තිබෙනවා. ඊට අමතරව එම රෝහලේ සිටි මාස 6ක බිලිඳෙකුට සහ වයස අවුරුදු 1කමාරක තවත් දරුවෙකුට සහ මවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඔවුන්ව තෙල්දෙණිය රෝහල වෙත යොමු කිරීමටයි සෞඛ්‍යාංශ පියවරගෙන තිබුණේ. මේ අතර අද සිට සතියක කාලයක් කණංකේ සිරිපැරකුම්බා මධ්‍ය මහාවිද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇති බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නලින් ජයමිනි මහතා පවසනවා. ඒ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් කණංකේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු පසුගිය 28 වන දින හඳුනා ගැනීමත් සමගයි. මේ අතර දඹුල්ල අධ්‍යාපන කොට්ටාශයේ සියලුම රජයේ පාසල්ද අද සිට සතියක කාලයකට වසා දැමීමටයි දඹුල්ල නගරාධිපතිවරයා තීරණය කර ඇත්තේ. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුලින් ආසාදිතයින් හමුවීමේ අවදානමක් පැවතීම හේතුවෙන්. මේ අතර බන්ධනාගාර තුලින් වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1099ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශනයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන බවයි. ඒ අතරින් 386 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙනුත් 198 දෙනෙකු මහර බන්ධනාගාරයෙනුත් 175 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරයෙනුත් වාර්තා වනවා. එමෙන්ම 157 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙනුත්
දෙදෙනෙකු කුරුවිට බන්ධනාගාරයනුත් වාර්තා වන අතර මැගසින් බන්ධනාගාරයනුත් ආසාධිතයින් 46 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වන විට වෛරසය ආසාධිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 5808ක් වන අතර වෛරසය ආසාධිතයයි සැකසහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 498ක් ලෙසයි. එමෙන්ම සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 17500 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 17560ක් ලෙසයි. කොළඹ මහනගර සභා සීමාව තුළ කොවිඩ් වෛරස් ව්‍යාප්ති අඩුවීමක් ඉදිරියේදී දක්නට ලැබෙනු ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මේ තත්ත්වය වෙනත් ප්‍රදේශවලට වෛරස පැතිරීම වැළැක්වීමේ සාධනීය ලක්ෂණයක් බවයි. මේ අවස්ථාවනට අපි දකින දෙයක් තමයි අපි ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව සිදු කිරීම තුළින් නැත්නම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක තුළින් අපි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය පරීක්ෂා කිරීම හා සංසන්දනය කරනකොට අඩුවීමක් දකිනවා. ඒ කියන්නේ රෝගය ව්‍යාප්ත වීමට හැකිතරම් ආසාදිත තත්ත්වයක සිටින රෝගීන් ප්‍රමාණය අඩුයි කියන එක. ඒ වගේම තමයි PCR පරීක්ෂණ වලින් අපි හඳුනා ගන්නා රෝගීන්ගේ අපි දකිනවා යම්කිසි දෙයකින් වෛරස් ප්‍රමාණයේ අඩුවීමක්. ඒ කියන්නේ ඒ රෝගය මෑතකදී ආසාදනය වෙච්ච රෝගීන් ප්‍රමාණය අපි හඳුනා ගන්නා රෝගීන්ගේ අතර තියෙන ප්‍රමාණය අඩු බව තමයි එයින් පැහැදිලි වන්නේ. මේ සියලුම සාධක ගත්තාම අපිට පැහැදිලි වෙන්නේ මේ රෝගයේ ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අපිට ඉදිරියේදී දකින්න පුළුවන් කියලා කොළඹ නගර සභා සීමාව තුළ. ඒ ඊටාත්ම සාධනීය ලක්ෂණයක්. මොකද අපි දන්නවා කොළඹ නගරය සහ සීමාව තුළ ඇතිවෙච්ච රෝගීන්ගෙන් තමයි අනිත් ප්‍රදේශවලට රටේ අනිත් ප්‍රදේශවලට අපේ රෝගය ව්‍යාප්ත වීම සිදු වුනේ. අදත් සිදුවන්නේ. එහෙම නැතුව වෙනත් ප්‍රදේශවල අපි දකින පොකුරු එහෙම නැත්නම් ඒ ප්‍රදේශවල තියෙන ව්‍යාප්තිය ඊටාත්ම සීමා සහිතයි. ප්‍රදේශ කිහිපයක සුළු ප්‍රදේශ කිහිපයක හැරෙන්නට වෙනත් ප්‍රදේශවල රෝගයේ පැතිරීමේ දැඩි අවදානමක් අපි දකින්නේ නැහැ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ප්‍රදේශ 5ක් අදාළුවෙම 5 සිට විවෘත කෙරුණා. කොළඹ පිටකොටුව ප්‍රදේශයේත් එලෙස හුදකලා බවින් නිදහස් කළද මැනින් වෙළඳපොළ සහ 4 වන සහ 5 වන හරස් වීදිවල වෙළඳ කටයුතු සිදු කිරීමට අවස්ථාව නොලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද දින උදෑසන 5 සිට ප්‍රදේශ කීපයක හුදකලා කිරීම ඉවත් කරනු ලැබුවා. විශේෂයෙන්ම පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය පොලිස් වසම ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයේ, ඒ වගේම මීගමුව සහ රාගම පොලිස් වසම ආශ්‍රිතව ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කිරීම සීමාවන් ඉවත් කළා. කෙසේ වෙතත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ වගේම මට්ටක්කුලිය ප්‍රදේශයේ තවත් යම් සීමා වෙච්ච ස්ථාන කීපයක් තවදුරටත් හුදකලා කිරීම සිදු කර තිබෙනවා. නමුත් සමස්තයක් හැටියට මේ පොලිස් වසම් 5 හුදකලා කිරීම ඉවත් කර තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පිටකොටුව පොලිස් වසම අපේ රටේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක්. ප්‍රධාන බස් නැවතුම්පොළ, පුද්ගලික බස් නැවතුම්පොළ මේ ආශ්‍රිතව පිහිටා තිබෙනවා. ඒ කටයුතු පිටකොටුව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි අනිත් සියලුම කටයුතු ප්‍රවාහන කටයුතු ඇතුළුව සිදුවීමට අවස්ථාව තිබෙනවා. නමුත් පිටකොටුවේ මැනින් වෙළඳපොළ සහ 4 වෙනි සහ 5 වෙනි හරස් වීදිවල තොග වෙළඳාම් කටයුතු සිදු කිරීමට අවසර ලැබෙන්නේ නැහැ නැවත දැනුම් දෙනතුරු. විශේෂයෙන්ම මේ ප්‍රදේශ ආශ්‍රිතව යම් ප්‍රමාණයක් සමූහයක් හැටියට එකතු වුණොත් නැවත මේ රෝගී ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ අටලුගම ප්‍රදේශයේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. සමහර පුද්ගලයින්ට PCR පරීක්ෂණ සඳහා පෙනී සිටීමට දැනුම් දුන්නත් ඔවුන් PCR පරීක්ෂණ සඳහා පෙනී නොසිටීම. යම් කිසි කෙනෙක් PCR පරීක්ෂණයකට පෙනී සිටින්නේ නැත්නම් ඔහු මේ රටට කරන ද්‍රෝහිකමක් හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ ප්‍රදේශවල ජනතාවගෙන් සෞඛ්‍ය බලධාරීන් නියෝගයක් දුන්නාම ඊට අනුගතව කටයුතු කරන්න. ඒ වගේම මේවට අනුබල දෙන කණ්ඩායම් ඉන්නවා කියලා අපිට වාර්තා වෙනවා. 4 දෙනෙක්ගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අන්තර්ජාලය හරහා අපි ඒ ගැනත් තොරතුරු සොයලා බලලා කටයුතු කරනවා. යම් කෙනෙක් PCR පරීක්ෂණයකට පෙනී හිටියේ නැත්නම් ඒ අයට එරෙහිව අපි කටයුතු කරනවා රෝගයක් ද්වේෂසහගතව පැතිරවීම යන චෝදනාව යටතේ අවුරුදු 3ක ඉරදඬුවමක් ලබා දීමට කියාවක් තිබෙනවා. ඔවුන්ගේ දේපොළ මුද්‍රා කරන්න පුළුවන්. ඒ වගේම එවැනි වරදකට අනුබල දෙන අයට ඒ සම්බන්ධයෙන් ඒ ආකාරයටම කටයුතු මේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා PCR පරීක්ෂණ මග අරින්නට එපා. PCR පරීක්ෂණ වලට පෙනී සිටින කියන ඉල්ලීම තමයි විශේෂයෙන්ම අපි කියන්නේ.
මේ වන විට බස්නාහිර පළාතේ හුදකලා තත්ත්වය ඉවත් කළ ප්‍රදේශයන්හි ජනතාවට වෙනදාට වඩා වැඩි වගකීමක් පැවරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද කොළඹදී මාධ්‍යවේද අදහස් දක්වමින් එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ හුදකලා බව ඉවත් කිරීමෙන් එම ප්‍රදේශවල අවදානම 100% බැහැර වී නොමැති බවයි. අපිට හැමදාම මේ විදිහට වහගෙන ඉන්න බෑ. අපිට විවෘත කරන්න පුළුවන් අවදානම අවම වෙන ආසන්නම අවස්ථාවේදී අපි ප්‍රදේශ විවෘත කරන්න ඕන. ඒකේ දෙකක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ජනතාව විදියට දැන් මතක තියාගන්න ඕනේ. දැන් වහලා තියෙන වෙලාවට වඩා මේ මොහොතේ ජනතාවගේ වගකීම වැඩි ඒ විවෘත කර ප්‍රදේශවල. ඒ විවෘත කළයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ප්‍රදේශවල අවදානම 100%ක් බැහැර වෙලා කියලා. අවදානම 100%ක් නැති වෙලා කියලා. අපි මේ ප්‍රදේශවල හිටපු රෝගීන් ටික සේරම අඳුනගෙන ඉවරයි කියලා. තාමත් හැඟවිච්ච රෝගීන් ඉන්න පුළුවන්. ඒ අය හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන්. කොහොමද ව්‍යාප්ත වෙන්නේ? අපි මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු ටික හරියට අනුගමනය කළේ නැත්නම් එහෙම නැත්නම් අමතක කළා දැම්මොත්. අපි අත්සෝදනයකින් බැහැර වුණොත්, අපි මුඛාවරණයක් නැතුව එළියට බැස්සොත්, එහෙම අපි මීටරේ දුර තියාගෙන හිටියේ නැත්නම්, අපි මුහුණ නහයකට අනවශ්‍ය විදියට මේ ප්‍රදේශවලදී ස්පර්ශ කරනවා නම්, අපි මේකට හකස් කරලා තියෙන මූලික සෞඛ්‍ය පුරුදු වලින් බැහැර වෙලා කටයුතු කරනවා නම්, අපේ ඉන්න ගෙදර ඉන්න වැඩිහිටියෝස් ටික අවදානම් කණ්ඩායම් ටික අනාරක්ෂිත කරලා තියෙනවා නම්, ගෙදරට එනකොට කොවිඩ් අපි ගෙදර අරන් එනවා නම්, අපි නොදැනුවත් හරි ඒකට අවශ්‍ය කරන ආරක්ෂිත පියවරවල අපි අමතක කරලා දාලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ ප්‍රදේශවල නැවතත් රෝගේ ව්‍යාප්ත වෙනවා. ඔබ මේ මොහොතේදී වගකීම් සහගතව හැසිරුණොත් තමයි මේ රෝග ව්‍යාප්තිය පාලනය කරලා හුදකලා බවින් තොරව නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යන්න වෙන්නේ. එහෙම නැතුව මේ විවෘත කළ ප්‍රදේශවල පවා නැවත හෙට අනිද්දා වෙනකොට ආයි රෝගීන් එන්න ගත්තොත් එහෙම වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ ප්‍රදේශ වහනව ඇරෙන්න. හුදකලා බවින් ඉවත් වෙච්ච ප්‍රදේශවල ජනතාවට ලොකු වගකීමක් පැවරෙනවා. ඔබගේ වගකීම වෙනදට වඩා දැන් වැඩි වෙලා තියෙනවා. ඒ වගකීම උපරිමයෙන් ක්‍රියාත්මක කළොත් ඔබට සෑහෙන කාලයක් තව හුදකලා බවින් ඉවත් වෙලා නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙයි. එහෙම බැරි වුණොත් එහෙම නැවත ඔබ වගකීම් විරහිතව හැසිරුණොත් එහෙම නැවත ඒ ප්‍රදේශ හුදකලාවෙන් කරන්න සිද්ධ වෙයි. ඒක මම හිතන්නේ සමස්ත රටටම බලපාන දෙයක් වෙයි. ඒ නිසා අපි විශේෂ වගකීම් සහගත හැසිරීමක් ඒ ප්‍රදේශවල ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා. නියම කර තිබූ දිනට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ වූ තීරණය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි 18 වනදා ආරම්භ කිරීමටයි තීරණය කර තිබුණේ. කෙසේ වෙතත් අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පාසල් වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු සිදු නොවීම නිසා විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. අපිට වැදගත් තීරණයක් ගන්නට සිදු වෙලා තියෙනවා. පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේ රටේ ශිෂ්‍යයන් 6,21,000ක් පෙනී සිටිනවා. ඒ විභාගයට දිනත් නියම කරලා තිබෙනවා. දැනට. ඒ කියන්නේ 2021 ජනවාරි 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා. දැන් ඒ සම්බන්ධයෙන් තියෙන ගැටලුව තමයි 11 වන ශ්‍රේණියේ පන්ති අද පවත්වාගෙන යනවා. අපේ රටේ පාසල් 5100ක. හැබැයි රටේ තිබෙන සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10160ක්. ඒ කියන්නේ අපේ රටේ පාසල් වලින් 150ක විතර 11 වෙනි ශ්‍රේණියේ පන්ති පැවැත්වෙන්නේ නැහැ. හැබැයි මේ සියලුම ළමයින් පෙනී සිටින්නේ පොදුවේ එකම විභාගයකට. එම නිසා තවදුරටත් මේ ළමයින් දෙගඩියාවක සැකයක තබා ගැනීම සුදුසු නැහැ. ඒ නිසා දින දෙකක් තුල මේ සම්බන්ධයෙන් සියලුම අදාළ ක්ෂේත්‍ර සමග සාකච්ඡා කළා තීරණයක් ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. හැබැයි මේක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. දැනට වහලා තියෙන පාසල් විවෘත කිරීම අසීරු නම් පවතින සෞඛ්‍ය තත්ත්වය තුල එහෙනම් අපිට අකමැත්තෙන් උනත් සිදුවනවා නම් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අලුත් දිනය තීරණය කිරීමේදී අපේ විභාග අපේක්ෂකයන්ට අවම වශයෙන් සති 6ක කාලයක් දෙනවා විභාගයට සූදානම් වීම සඳහා. ඒක අපි දකිනවා සාධාරණ ප්‍රතිපත්තියක් හැටියට. සැදැහැති ජනතාව වන්දනාමාන කිරීම උදෙසා නිරන්තරයෙන් පියනගන ඓතිහාසික පින්බිමක් ස්වර්ණමාලී මහා සෑරජුන් පිහිටි පුදබිම. කෙසේ වෙතත් මේ වන විට එම පුදබිම ආශ්‍රිතව සුනක ගහනය වැඩිවීම හේතුවෙන් එදිනෙදා පැමිණෙන ජනතාව අසීරුතාවයකට මුහුණ දී තිබෙනවා. සැදැහැති ජනයාගේ නොබද බුහුමනට ලක්වන ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජාණන් වහන්සේ උදෙසා වන්දනාමාන කරමින් තම සිත් පහදවා ගන්නට බොහෝ සැදැහැවත් ජනතාවක් මේ ස්ථානයට දෛනිකව පැමිණෙනවා. පවතින කොවිඩ් අභියෝගය හමුවේ වූද සෞඛ්‍ය පිළිවෙත්වලට අනුකතව සැදැහැති ජනයා මෙම පුදබිමට පියනගන්නේ සිය සිත් සතන් වලට සුවපත් භාවයක් බලාපොරොත්තුවෙන්.
කලක පටන්ව ස්වර්ණමාලී සෑරජුන් පිහිටි නිසසල මේ භූමි ප්‍රදේශයේ සුනකයින් රිලවුන් සහ වෙනත් සතුන් රිසිසේ ගැවසෙන්නේද සිය නිදහස උපරීමෙන් භුක්ති විඳිමින්. අනුරාධපුර පූජා භූමිය විශේෂයෙන් අටමස්ථානයේ සිද්ධස්ථාන ආශ්‍රිතව සුනඛයන්ගෙන් ඊටාම කරදර සිද්ධ වෙන කාලයක් බවට මේ කාලය පත් වෙලා තියෙනවා. වන්දනාකරුවන්ගේ පැමිණීම අඩුවීමත් එක්ක තැන් තැන්වල හිටිය සුනඛයන් මේ පූජනීය ස්ථාන වටා එක්රොක් වෙලා ඊටාම පරිසරය අපවිත්‍ර කරනවා වගේම වන්දනාකරුවන්ට බැතිමතුන්ට යම් යම් හිරිහැර වෙන අවස්ථාවකට දැන් පැමිණලා තියෙනවා. මේ පිළිබඳව සෑහෙන කාලයක් තිස්සේ දාල බලධාරීන් පළාත් පාලන ආයතනයට වෙන රජයේ වගකීම්වන්ට මේ කාරණය පිළිබඳව දැනුම් දුන්නත් ඔවුන්ගේ නිහඬියාව නිසා මේ ප්‍රශ්නය හුඟක් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවා. කෙසේ වෙතත් එලෙස හැසිරෙන සතුන් අතරින් සුනකයින්ගේ ගහනය නම් මේ වන විට ඉහළ ගොස් ඇත්තේ නොසිතූ පරිදි. ඒ හේතුවෙන් වන්දනාමානය සඳහා පැමිණෙන ජනතාවට මෙම සුනකයින්ගෙන් විවිධ බාධා එල්ල වනු දක්නට ලැබෙනවා. අධහැවතුන්ගෙන් අපට ලැබෙන දෝෂාරෝපණ වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් කුඩා ළමුන්ට මේ වෙනකොට කීප වතාවක් මේ සුනකයන්ගේ සපා කෑම නිසා ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙලා තියෙනවා. ඒ රෝග නිවාරණය සඳහා බේත් එන්නත් කර ගැනීමත් කරගන්න වෙලා තියෙනවා. සදහැවත් ජනතාවගේ සහ පැමිණෙන කුඩා දරුවන්ගේ ආරක්ෂාවටද මෙය විශාල තර්ජනයක්. නිදහසේ ජීවත්වීම අයිතිය සතුන්ටද හිමිවන බව සැබෑවක්. එනිසා මෙම සතුන්ද සුරක්ෂිත කරමින් මේ සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීම බලධාරීන්ගේ කාර්යයක් වනු ඇති. මේ අහිංසක සත්තු මේ තැන්වලට ඕපපාතිකව පවත්වනවා නෙවෙයි කවුරු හෝ පිටස්තර අය විශේෂයෙන් බෞද්ධයන් කියාගන්න අයම තමයි මේ පාපකාරී වැඩේ කරන්නේ. මේ බිම ආතව ඔවුන්ට ආහාර ලැබෙනවයි කියන උපකල්පනය මත මේ ගෙනල්ලා අතාරිනවා. ඒක මේ අහිංසක සතුන්ගේ ජීවිතවලට හිරිහැර කිරීමක් තමයි කරන්නේ. ඒ නිසා ඒ පව් වැඩේ මින් පස්සේ කරන්න එපා කියලා තාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉල්ලා ඒ නිසා මේකට වගකිව යුතු අය වගකිව යුතු ආයතන ඒ වගේම සත්ව හිංසාව පිටු දකින්න සත්ව සුබසාධන සඳහා කැපවුණු ආයතන කුමන හෝ වැඩපිළිවෙලක් කරනවා නම් ඒක පින් සිද්ධ වෙන වැඩක් කියලා සිහිපත් කරන්න කැමතියි. සම්බුද්ධ ප්‍රතිමා සසුනට පුදා පින්පෙත් පුරන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පුණ්‍ය කටයුත්තෙහි තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. දෙතිස් ලකුණෙන් මෙසිත් සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු පිළිරූ සසුනට පුදා මතුමතුත් පින්පුරවන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කමේ තවත් වැඩසටහනකුයි මෙලෙස පැවැත්වුණේ. එහිදී ගාල්ල නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කැකිරිහේන ග්‍රාමයේ බෝධිමළු විහාරස්ථානයේ තැන්පත් කරනු පිණිස උතුම් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. මෙම අවස්ථාව මහමෙවුනාව භාවනාසපුවාසේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙනුයි පැවැත්වුණේ. මේ පිංහතුන් මේ පූජා කරන්නා වූ මේ ප්‍රතිමා වහන්සේ යම් තාක්කල් ඒ පුණ්‍ය භූමියේ වැඩ සිටිනවාද දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිස් මේ ප්‍රතිමා වහන්සේ දැකලා භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරගන්නවා. මා ශ්‍රද්ධාරූපවාහිනියෙන් ඉල්ලීමක් කරා අපේ විහාරස්ථානයට බුදු පිළිම වහන්සේ නමක් නොමැති බව. ඒ අනුව ශ්‍රද්ධාරූපවාහිනියෙන් අපට බුදු පිළිම වහන්සේ නමක් පූජා කරන්නට යෙදුණා. මේ රැස් කළා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා භාවනාසපු සංචිතයට සම්බන්ධ සියලු ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා. සැදැහැති කුසල කටයුත්තකට සම්බන්ධ වෙමින් මාතුපාල ලේකම් වසම් මහතා සහ එම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එක්ව මෙම සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කමට දායකත්වය ලබා දී තිබෙනවා. මහා කරුණා ගුණයෙන් තැන්පත් සම්බුදු පිළිරූ සසුනට පුදා මතුමතුත් පින් පුරන්නට ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා සමගින් සම්බන්ධ වන්නට සැදැහැති ඔබටත් අවස්ථාව පවතිනවා. අවධානය විදෙස් පුවත් වෙත. එක්සත් ජනපදයේ සත්‍ය COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව කලින් වාර්තා වූවාට වඩා 8 ගුණයකින් පමණ වැඩි විය හැකි බව අනාවරණය වී තිබෙනවා. එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් කරන ලද නව තක්සේරුවකට අනුවයි මෙය අනාවරණය වී ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය පෙබරවාරි 27 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ COVID-19 ආසාදිත සංඛ්‍යාව මිලියන 53කට ආසන්න වී ඇති අතර එය වාර්තා වී ඇති මිලියන 6.8කට වඩා 8 ගුණයක් පමණ විය හැකි බවයි. අසම්පූර්ණ ලෙස වාර්තා කිරීම කිසිවිටකත් පරීක්ෂාවට ලක් නොවූ රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් නොසලකා හැරීම සහ ව්‍යාජ ඍණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලබාගත් අය ආදිය මෙම තත්ත්වය සඳහා හේතු වී ඇති බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා. කෙසේ නමුත් සුළු රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අයද නව කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය කරන්නන් ලෙස හඳුනාගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළදී ඇමරිකාවෙන් කොවිඩ් මරණ 819ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයින් 1,38,188ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,37,50,404ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම සමස්ත මරණ සංඛ්‍යාව 2,73,072ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ අතර රට සම්පූර්ණයෙන් වසා දමා තිබූ මාසයක කාලය තුළ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 30%කින් පහළ ගොස් තිබෙනවා. එරට සමීක්ෂණ ආයතනයක් සිදු කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර වසංගත ව්‍යාප්තියේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ප්‍රදේශවලින් මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව පහළ යමින් පවතින බව ඔවුන් පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව අදාළ සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය 13 වනදා සිට 24 දක්වා කාලය තුළ පුද්ගලයින් දසදහසකින් 130 දෙනෙකුට පමණ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ හේතුවෙන් තවදුරටත් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දෙමින් රට සම්පූර්ණයෙන් වසා දමා සංචරණය සීමා කිරීම හරහා ආසාදිතයින් වාර්තා වීම අවම කරගත හැකි බවද එම සමීක්ෂණයෙන් පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16,17,327ක් වන අතර කොවිඩ් ආසාදිතයින් 58,245ක් මිය ගොස් තිබෙනවා. ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා තෙන්ගාරා පළාතේ ගිනිකන්දක් විදාරණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහි අලු හා දුමාරය කිලෝමීටර 7ක් තරම් ඉහළ හසට මේ වන විටත් විසිරී ගොස් ඇති බවයි. ඒ අනුව නුසා තෙන්ගාරා පළාතේ 2700කට වැඩි පිරිසක් මේ වන විට ආපදාවට පත්ව ඇති බවයි එරට ආපදා අවම කිරීමේ ආයතනය පෙන්වා දෙන්නේ. ජීවිත හානි හෝ තුවාල ලැබීම පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූවිද්‍යාත්මක උපද්‍රව අවම කිරීමේ මධ්‍යස්ථානය සිය වෙබ් අඩවිය සඳහන් කළේ ගිනිකන්දාසන්න ප්‍රදේශයේ උණුසුම් වලාකුළු ලාවා සහ විෂවායුව පවතින බවයි. ගිනිකන්දෙහි තත්ත්වය සැලකිල්ලට ගෙන අනතුරු ඇඟවීමේ නිවේදන මේ වන විට නිකුත් කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දුනීසියාවේ ක්‍රියාකාරී ගිනිකඳු 130කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර ඒවා බොහෝ ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. යහපත් සෞඛ්‍යයෙන් පරිසරයටත් හිතකර විදියට ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන රටක් ගැනයි මේ කියන්නට යන්නේ. අපේ රටේත් අනෙක් රටවලත් භාවිත කරන සුලභ ප්‍රවාහන ක්‍රම අතර මෙය ක්‍රමයෙන් ඈත්ව යන දෙයක්. ආර්ථික මානව සහ සංස්කෘතික දර්ශකයක් රට තුළ නිර්මාණය වෙන්නේ විවිධ මැනුම් සාධකත් එක්කයි. ඇතැම් විට මේ මැනුම් සාධක සාධාරණ වුණත් සමහර වෙලාවට සාධාරණ නැහැ. හැබැයි ඩෙන්මාර්කය කියන්නේ මේ හැම දර්ශකයම විමසුවොත් පුද්ගලයෙක්ට සතුටින් ජීවත්වෙන්න පුළුවන් රටක්. ඒකට හේතු ගණනාවක් තිබුණත් මේ හේතුව ඒ කාරණයට හොඳම සාක්ෂයක්. මේ ඩෙන්මාර්කයේ සුලභම ප්‍රවාහන ක්‍රමය. කොයිතරම් සුලභද කිව්වොත් හැම කෙනෙක්ම පාහේ ගමන් බිමන් යන්න යොදාගන්නේ මේ පාපැදිය. වයස් භේද උස් පහත් භේද නැතුව හැම කෙනෙක්ම ගමන් කරන්නේ පාපැදියේ. මේ පාපැදි සංචාරයට හරි අපූරු කතාවක් තියෙනවා. ඒ තමයි 1970 ලෝක තෙල් අර්බුදයේදී ඩෙන්මාර්ක් ජනතාව විඳ දුක තමයි මේ ඩෙන්මාර්ක් පාපැදි සවාරිය ආරම්භය. ඩෙන්මාර්කය කියන්නේ ඉන්ධනවලට සහ මෝටර් රථවලට අධික බදු පනවන රටක්. ඒ හේතුවත් මේ පාපැදි ප්‍රවාහනයට මූලික හේතුවක් වෙන්න ඇති. ඩෙන්මාර්කයේ අගනුවර කෝපන්හේගන්. මේ කෝපන්හේගන් වල ජීවත් වන බහුතර ජනතාවකටත් Tamanට කියලා මෝටර් රථයක් නැහැ.
ඒ නැත්තෙත් මෝටර් රථයක් ගන්න මුදල් නොමැතිකම නිසාම නොවේ. ඒ ඊට වඩා වියදම් අඩු සහ පහසුකම් සහිත ප්‍රවාහන සේවයක් සහ ක්‍රමයක් තිබීමයි. ඒ තමයි මේ පාපැදි ප්‍රවාහන ක්‍රමය. එක දවසකට කෝපන්හේගන් වලට ඇතුළු වන සහ පිටවන පාපැදි සංඛ්‍යාව කොච්චරද කිව්වොත් 50,000කටත් වැඩි. හොඳම කාරණේ තමයි මේ සියල්ලටම පළමුව දායකත්වය දෙන්නේ ඒ රටේ දේශපාලඥකයන්. ඒ ඔවුන්ගේ ආදර්ශයයි. විශ්වාස කරනවාද? ඩෙන්මාර්කයේ දේශපාලකයන් 70%ක් පමණ පාර්ලිමේන්තුවේ එන්නේ පාපැතිවලින්. මේ පාපැදි සංස්කෘතිය තුලින් වායුගෝලයට නොයෙක් වායු එකතු වෙන්නේ නැහැ. තියෙන්නේ අවම නලා ශබ්දයක්. ඒ වගේම අධික මෝටර රථ තදබදයක් නැති නිසා නිෂ්පාදන ආර්ථිකයටත් ඒක විශාල රුකුලක්. ඉන්ධන වලට වැය කරන මුදල අවම වීම නිසා රටේ ආර්ථිකයටත් ලොකු ප්‍රතිලාභයක්. ඒ විතරක්ද මිනිසුන්ගේ සෞඛ්‍යයට මේක යහපත් බලපෑමක්. ඒ නිසාම ඩෙන්මාර්කයේ ජනතාව පාපැදි සවාරියට හරිම කැමති. ඩෙන්මාර්කයේ මාර්ගවල ප්‍රබල ව්‍යාපාරිකයන්, ඒ වගේමයි විවිධ පුද්ගලයන් පාසල් නිල ඇඳුම ඇඳගත්තු දරුවන් දසදහස් ගණනින් ගමන් කරනවා අපට බලන්න පුළුවන්. දන්නවද? මේ රටේ මෝටර් රථයකින් ගමන් කරනවට වඩා ඉක්මනින් පාපැදියකට පුළුවන් Tamanගේ ගමනාන්තයට ඉක්මනින් ගමන් කරන්න. මම්මාවත් පවා හදලා තියෙන්නේ ඒ ක්‍රමයට පහසු වෙන විදියට. 2012 දී කෝපන්හේගන් මාර්ග සංවර්ධන අධිකාරිය නිම කරනවා පාපැදි වලට පමණක් ගමන් කළ හැකි මන්තිරු 26ක් තියෙන මාර්ගයක්. ඒ එක මන්තිරුවක අවම දුර කිලෝමීටර 24ක්. මේ වගේ නොයෙකුත් හේතු නිසා ඩෙන්මාර්කයේ දෙමව්පියන් Tamanගේ දරුවට පාපැදිය පුහුණු කරන්න පටන් ගන්නේ අවුරුදු 3 වෙනකොටම. ඒකේ ප්‍රතිඵලය තමයි කුඩා දරුවාගේ සෑම මාංශ පේශියක්ම හොඳින් චලනය වෙලා නිරෝගිමත් දරු පරපුරක් ඩෙන්මාර්කයට උරුම වීමයි. 1960 දී ඩෙන්මාර්කයේ මහා මාර්ග පද්ධතිවල මෝටර රථවලට ඉඩ දීලා පාපැදිය පැත්තකට දැමිය යුතුයයි ඔවුන් විශ්වාස කළා. ඒ 2018 දී මහා මාර්ග පද්ධතියේ පාපැදිවලට ඉඩ ලබා දී මෝටර රථ මාර්ගයෙන් ඉවත් කිරීමට කාලය එළඹ ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. අපේ රටේ සහ අනෙක් රටවල මේ කාරණේ කෙතරම් වෙනස්ද? Tamanට මෝටර රථයක් හිමි නම් ඒක ආර්ථිකය පෙන්වන මිනුම් දණ්ඩක් ලෙස මිනිසුන් සිතුවත් ඩෙන්මාර්කයේ එය සම්පූර්ණයෙන්ම බැහැර කරලා තියෙන විදිය කෙතරම් ආදර්ශමත්ද? දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් මස පළමු වනදා ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රමුඛතම පිරිවෙන් අතරින් එකක් වන මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කර ඇත්තේ 1873 දෙසැම්බර් මස පළමු වන දිනයි. එවකට ශ්‍රී ලංකාවේ දේශීය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වූ මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන වත්මන් කාල සීමාවේදී හඳුන්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙසයි. HIV ආසාදනය පැතිරීම හේතුවෙන් ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත් කිරීම සහ රෝගයෙන් මියගිය අය වෙනුවෙන් නම් ලද ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් මස පළමු වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනේ 1987 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත්තේ. පෘතුගාලයේ ජාතික නිදහස් දිනය දෙසැම්බර් මස පළමු වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.